සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳු නුවංග ප්‍රථමයෙන් සිරස්තල. අඛණ්ඩව දෙවන දිනටත් මෙරට දෛනික වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ දිනයේ දෛනික ආසාදිතයින් 3000 ඉක්මවයි. අද රාත්‍රියේ සිට දිවයිනටම සංචරණ සීමා. දින 14ක් රට වසා දැමිය යුතුයි. වෛද්‍ය සංගම් අවධාරණය කරයි. ඉදිරි දින කිහිපයේ කාලගුණය ගැන විමසිල්ලෙන් පසුවන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්. කොළඹ වරාය ආසන්නයේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක ගින්නක්. ඊශ්‍රායලය සහ පලස්තීන සන්නද්ධ කණ්ඩායම් අතර සටන් විරාමයක්. අඛණ්ඩව දෙවන දිනටත් මෙරට වැඩිම දෛනික කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ දිනේ වාර්තා වුණා. එසේම ඊයේ දිනේත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් 3000 සීමාව ඉක්මවා ගිය අතර මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,54,786ක්. ඒ අනුව ඊයේ දිනේ මෙරටින් දෛනිකව කොවිඩ් ආසාදිතයන් 3443 දෙනෙකු වාර්තා වුණා. ඒ අනුව අඛණ්ඩව දෙවන දිනටයි මෙරට දෛනික ආසාදිතයන් 3000 සීමාව ඉක්මවා ගියේ. ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරින් දෙදෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් වනවා. දේශීයව හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම ආසාදිතයන් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 822ක්. එමෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 674 දෙනෙකු සහ තවත් ආසාදිතයන් 287 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනේදී හඳුනාගත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. මේ අතර අඛණ්ඩව දෙවන දිනටත් මෙරට දෛනික වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ඊයේ දිනේ වාර්තා වුණා. කොවිඩ් ආසාදිත මරණ 38ක් ඊයේ දිනේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 1089ක් දක්වා ඉහළ ගිය බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. කෙසේ වෙතත් ඊයේ දිනේ වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ පසුගිය 7 වෙනිදා සිට ඊයේ දිනේ දක්වා සිදු වූ මරණ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර ඇති බව එම දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර මේ වන විට මෙරට ළමුන් දහසකට වැඩි සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතව සිටින බව සහ එයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. ඒ හේතුවෙන් වයස අවුරුදු 12න් ඉහළ දරුවන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නතක් ලබා දීම ඉතා වැදගත් බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ඉස්සරහට මේ තුන්වෙනි කොවිඩ් රැල්ලත් එක්ක ළමයි අතර කොවිඩ් රෝගය ඉතා ශීඝ්‍රයෙන් පැතිරෙන්න පුළුවන්. ඉතින් අඩු ගානේ අවුරුදු 12න් පස්සේ දරුවන්ට මේ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දෙන්න පියවර ගන්න පුළුවන් නම් ඉතාම වැදගත්. මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් කොවිඩ් මර්ධන එන්නත මහනුවර දිස්ත්‍රික්කයේ අවශ්‍යතා සහිත සියලු පුරවැසියන් හට ලබා දෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා. එන්නත් මාත්‍රා 5000ක් ප්‍රථම අධීරය යටතේ ඉදිරියේදී මහනුවරට හිමිවන බවත් අනතුරුව එන්නත් මාත්‍රා මිලියනයක් ලැබෙන බවද අද මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම අමාත්‍යවරයා සඳහන් කළා. රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් පළවෙනි තොගය සම්පූර්ණයෙන්ම මහනුවරට ලබා දෙන්නත් පළවෙනියෙන්ම 50000ක තොගයක් ලබන සතිය එනවා. මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට සම්පූර්ණයෙන්ම ඒ ආවරණය වෙන ආකාරයේ ඒ එන්නත් වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න මේ වෙනකොට කටයුතු කරනවා. ඒ වගේම ඒ වගකීම සම්පූර්ණයෙන්ම වෛද්‍ය අංශයට බාර දීලා තියෙනවා. මේ අතර කුණ්ඩසාලේ මහමෙවුනාව භාවනා අසපුවේ යෝජිත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය නිරීක්ෂණය කිරීම ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් අද සිදු කෙරුණු ලැබුවා. කොවිඩ් ආසාදිතයන් හට ප්‍රතිකාර ලබා දීම සඳහා ලබා දී ඇති එම ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ හදිසි ප්‍රතිකාර ඇඳන් 20ක් සහ සාමාන්‍ය ප්‍රතිකාර ඇඳන් 1000ක් ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. එම භාවනා මධ්‍යස්ථානයේ කොටසක් සහ ධර්මශාලාව ප්‍රතිකර්ම කටයුතු වෙනුවෙන් වෙන් කර ඇති අතර මෙම මධ්‍යස්ථානයේ නුදුරේදීම රෝගීන් වෙනුවෙන් විවෘත කිරීමට නියමිතයි.
තව සතියක් යන්න ඉස්සෙල්ලා මේ වැඩ ටික අවසන් කරලා ඇඳන් 1000ක් සහ ICU ඇඳන් 20ක් ඒ වගේම වෛද්‍ය මණ්ඩලය ගෙනීමට මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා. වෛද්‍ය මණ්ඩලයත් මේ ස්ථානයට ස්ථීර වශයෙන්ම අනිත් මූලික අවශ්‍යතාවයන් සකස් වෙමින් පවතින කුණ්ඩසාල මහමෙවුනා භාවනා සපීදී වෙන මේ ලංකාවේ විශාලම ධර්මශාලාව අපි ඒ සඳහා පරිත්‍යාග කළා. ඒ කොරෝනා රෝගීන් දාන්න මධ්‍යස්ථානයක් හදන්න. කොරෝනා රෝගී වගේ රෝගයක් කෙනෙකුට වැළඳුනාට පස්සේ එයා බොහොම අසරණ වෙනවා. එයා බය වෙනවා. ඒ අපිට මානසික වශයෙන් එයා ගොඩ ගන්න පුළුවන් නම් ඒක තමයි විශාල වශයෙන් මම හිතන්නේ රෝගියාට කරන මේ උපකාරය. ඉතින් ඒ රතන සූත්‍රය වගේ පිරිත් රෝගීන්ට ඇහෙන්න සලස්සන්න, ඒ වගේම රෝගීන්ට යම් ධර්මයක් ඇහෙන්න සලස්සන්න. ඉතින් ඒක නිසා මේ පැත්ත වැඩිපුර අපි අවධානය යොමු කරමින් මේ ස්ථානයේ රෝගීන් රැක බලා ගන්න මධ්‍යස්ථානයක් බවට පත් කරන්න තමයි අපේ මූලික අරමුණ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 28337ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්තය දැක්වෙන්නේ 1,25,360ක් ලෙසයි. කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් අද රාත්‍රී 11 සිට දිවයිනටම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා යළි පැනවෙනවා. එම සංචරණ සීමා එළඹෙන 25 වනදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් මේ වන විට පනවා ඇති සංචරණ සීමා කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් නොවන බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙන්නේ. මෙරට සීග්‍රෙන් පැතිරෙන කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවෙන සංචරණ සීමා අද රාත්‍රී 11 සිට ක්‍රියාත්මක වනවා. ඒ අනුව 25 වන අඟහරුවාදා අලුයම 4 දක්වා එම සංචරණ සීමා ක්‍රියාත්මකයි. එසේම 25 වනදා අලුයම 4ට පැය 19ක කාලයක් සඳහා සංචරණ සීමා ඉවත් කෙරෙන අතර යළි එදිනම රාත්‍රී 11ට දිවයිනටම බලපාන අයුරින් සංචරණ සීමා පැනවෙනවා. එය ඉවත් කෙරෙන්නේ 28 වනදා සිකුරාදා අලුයම 4ටයි. මීට පෙර සංචරණ සීමා පැන වූ ආකාරයටම අද දිනේ පනවන සංචරණ සීමාද බලාත්මක වන අතර ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් නිවෙස් වලින් පිටවයා හැකියි. ලොක්ඩවුන් කිරීම කියන එක යම් තරමකට කල් යමින් තිබුණා. මේක කලින් කරන්න තිබුණු දෙයක් විදිහට තමයි අපේ මතය. අපි බලාපොරොත්තු වෙනවා දින 3ක් 4ක් වගේ කාල සීමාවකදී දැනට පවතින මේ COVID-19 ආසාදිත වාර්තා වීම රැල්ල ආපසු හරවා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන බව. අද රාත්‍රියෙන් පසුව පොලිස් ජංගම සංචාරය වගේම යතුරුපැදි සංචාර පාමුර සංචාර යෙදවෙනවා ශ්‍රී ලංකාව පුරාම. ඒ වගේ මාර්ග බාධක තියෙනවා. විශේෂයෙන්ම අපිට සඳහන් කරන්න ඕනේ හෙට දිනෙන් පස්සේ මේ සංචාරණ කාල සීමාව පැවැත්වෙන කාල පරිච්ඡේදය තුල හැම ප්‍රදේශයකම තියෙන ඔසුසැල් සම්පූර්ණයෙන්ම විවෘත කර තැබීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම යම් කෙනෙකුට අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍යයක් ලබා ගැනීමට අවශ්‍ය නම් තමන්ගේ ළඟම තියෙන ඔසුසැල වෙත ඒ බෙහෙත් ද්‍රව්‍ය ලබා ගැනීමට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ හැරුණුකොට මේ සංචරණ සීමාව පැවැත්වෙන කාල සීමාව තුළ කිසිම ආකාරයක හැඳුනුම්පත් අංක ක්‍රමය හෝ වෙනත් ක්‍රමයකට තමන්ගේ නිවසින් පිටතට පැමිණීමට අවස්ථාව ලැබෙන්නේ නැහැ. භාණ්ඩ ආනයනය කරන ආනයනකරුවන්ගේ තොග ගබඩා සියල්ල විවෘතව පවතිනවා. පිටකොටුව තොග වෙළඳ සැල වහලා තියෙනවා. නමුත් පිටකොටුව තොග වෙළඳ පොලෙන් භාණ්ඩ රැගෙන යන සුපුරුදු සැපියුම් කරුවන්ට කිසිදු හිඟයකින් තොරව ඒ භාණ්ඩ රැගෙන යන්න පුළුවන් වෙන ආකාරයට ඔවුන්ගේ ගබඩා සංකීර්ණ විවෘතව තිබෙනවා. ලංකාව පුරාම තියෙන සතොස්ස සාකා 421ක් ඒ වගේම සතොස්ස ගබඩා විවෘතව පවතිනවා, ශාඛා විවෘතව පවතිනවා. නමුත් ශාඛා වලින් සිල්ලර වෙළඳාමක් කරන්නේ සංචරණ සීමා තියෙන දිනවල. එහිදී ප්‍රාදේශීය ලේකම්වරයාට පුළුවන් ඒ ප්‍රදේශයේ අවශ්‍ය ද්‍රව්‍ය තොග වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩු මිල ගණන් යටතේ ලබා ගැනීමට සහනමලු සකස් කරන්න යනාදී කාර්ය කරන්න සතොස ඉදිරියෙන් වහලා තිබුණත් සතොස ආයතනය තුල සේවකයන් සිටිනවා මේ කාල පරිච්ඡේදයේ තුලදී. මේ අතර ලබන ජූනි මාස පළමුවැනිදා සිට දින 14ක කාලයක් රට වසා තබන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. යුද හමුදාපතිවරයා සඳහන් කළේ එවැනි කිසිදු තීරණයක් මේ වෙන විට ගෙන නොමැති බවයි. එමෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර සංචරණ සීමා පවතින කාලය තුළ පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. කෙසේ වෙතත් එම කාලය තුළදී අත්‍යවශ්‍ය සේවා සඳහා එම ආයතනයන්ගේ ඉල්ලීම මත ලංගම බස් ධාවනය කිරීමට කටයුතු කරන බවයි පසුගියදා රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර සිටියේ. එසේම හෙට සිට මැයි 27 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු මගී දුම්රියක් ධාවනය නොකෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ වන විට රට තුළ පනවා ඇති සංචරණ සීමා සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබෙනවා.
අද දින මධ්‍යම රාත්‍රියේ සිට 27 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා කිසිදු මගී දුම්රියක් ධාවනය නොකිරීමට කටයුතු කරලා තියෙනවා. ඒ අනුව පිටපළාත්වල තියෙන පැමිණෙන කිසිදු දුම්රියක් ධාවනය කෙරෙන්නේ නැහැ. එහෙත් 28 වෙනිදා පිටපළාත්වල සිට පැමිණෙන එනම් මහනුවර රඹුක්කන මහව හලාවත සහ බෙලියත්ත සිට ධාවනය වෙන සියලු දුම්රියන් ඇතුළුව අද දිනේ ධාවනය කරන සියලුම දුම්රියන් අපි සිකුරාදා ධාවනය කිරීමට කටයුතු කරනවා. එදිනත් රජයේ දැඩි සංචාරන සීමා පැනවුවොත් දුම්රිය ධාවනය නොකිරීමට කටයුතු කරනවා. මේ අතර කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලටගෙන දිස්ත්‍රික්ක 3ක ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. යුද හමුදාපතිවරයා පැවසුවේ යාපනය මඩකලපුව සහ මොනරාගල දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් 9ක් මෙසේ හුදකලා කිරීමට පියවරගත් බවයි. ඒ අනුව යාපනයේ දිස්ත්‍රික්කයේ පලාලි පොලිස් බල ප්‍රදේශයට අයත් පලාලි උතුර ග්‍රාම නිලධාරී වසම මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව පොලිස් බල ප්‍රදේශයට අයත් කල්මඩ ග්‍රාම නිලධාරී වසම සහ මොනරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල පොලිස් බල ප්‍රදේශයට අයත් කිරිවැව සෙවනගල බහිරාව හබරුගල හබරත්තවෙල මහගම ඉදිකොළ පැලැස්ස යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කර තිබෙනවා. එසේම මීට පෙර හුදකලා තත්වයට පත්කර තිබූ කොළඹ ගම්පහ කළුතර ඇතුළු දිස්ත්‍රික්ක 8ක ග්‍රාම නිලධාරී වසම් 28ක හුදකලාභාවය ඉවත් කළ බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ. මේ අතර පවතින තත්ත්වය පාලනය කිරීම සඳහා රටම ආවරණය වන පරිදි දින 14ක දැඩි සංචරණ සීමා පනවන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය රජයෙන් ඉල්ලීමක් කරනවා. සෑම පළාතකම රෝගීන් සමුවන නිසා මේ අන්තර් පළාත් සංචරණ සීමා මගින් මේ අවස්ථාවේදී රෝගය පාලනය කිරීමට උදව්වක් වේවි කියන එකට අපිට බලාපොරොත්තු තබා ගත නොහැකි. මේ අවස්ථාවල PCR පරීක්ෂණවල ප්‍රතිඵල ඒමට ප්‍රමාද වන බැවින් අපි ග්‍රාම නිලධාරී කොට්ටාස හුදකලා කළත් කරන විට අපිට රෝගීන් මුණ ගැහිලා දවස් 7ක විතර ප්‍රමාදයකට පස්සේ තමයි අපි මේ ග්‍රාම නිලධාරී කොට්ටාස හුදකලා කරන්නේ. එතකොට ඒ වන විට මේ ග්‍රාම නිලධාරී කොට්ටාස අභිබවා බොහෝ දුර පැතිර ගිහින් අවසానයි ග්‍රාම නිලධාරී කොට්ටාස හුදකලා කිරීම මගින් මේ රෝගය පාලනය කළ හැකි බවට අපිට කිසිම විශ්වාසයක් නැහැ. ඒ දවස් 3ක කර්ෆියු දැමීමකින් මේ රෝගය පාලනය කළ නොහැකි. අතරමැද්දේ නිවාඩු දින දීලා ඒ අතරමැද දිනේදී සමාජයේ එළියට ඇවිල්ලා යලි එකතු වෙලා ආපහු යනකොට අපි රෝගය අලුතෙන් බෝ කළාමාරයි. අතරමැද නිවාඩු දින දීම අනුමත කිරීමට හැකියාවක් නැහැ. අපි ඇඳවල් 10000ක තැනක් හැදුවොතින් දැන් වෙන ගානේ හැටියට දවස් දෙකකට සැරයක්වත් අලුතෙන් ඇඳවල් 10000 ඒවා හදන්න වෙනවා ඉස්සරහට. පහුගිය දිනවල කරපු දින තුනේ ලොක්ඩවුන් එක සහ මගදී කරපු 1-2 තරා විදියකින් අපරාධයක්. ඒකේ විද්‍යාත්මක පසුබිමක් නැහැ. රජයෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා. අද රැයසට පටන් අරගෙන යන දවස් 6ක විතර එකක් අහපව අඟහරුවාදට නිකන් ඉන්නේ අඟහරුවාද එක අරින්න එපා. ඒක උරුදින් අර අපි මේ දාන්නේ දවස් 5න් ගන්න එකේ ප්‍රයෝජනෙ නැතුව යනවා. ඒක නිසා මේක ගෙනියන්න දිගටම දවස් 14ක්වත් අවම වශයෙන්. කොවිඩ් වෛරසය 99.9ක් විනාශ කළ හැකි ප්‍රතිවෛරසයක් නිපදවීමට ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා. මේ අතර ලබන මාස අවසානය වන විට ඉන්දියානුවන් සඳහා සිදු කරන දෛනික කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව 45 ලක්ෂය දක්වා ඉහළ නැංවීමට සැලසුම් කරන බව ඉන්දිය මාධ්‍ය අනාවරණය කළා. අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොවිඩ් මරණ නැවත වරක් 4000 ඉක්මවමින් වාර්තා වී තිබෙනවා. එම සංඛ්‍යාව දැක්වුණේ 4209ක් ලෙසයි. ඒ අනුව රට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,91,365කට අධිකයි. එමෙන්ම ගෙවුණු දිනේදීද එරටින් හඳුනාගෙන තිබුණේ ලක්ෂ 3කට අඩු ආසාදිතයන් පිරිසක් වීම විශේෂත්වයක්. එම සංඛ්‍යාව දැක්වුණේ 2,59,269ක් ලෙසයි. ඒ අනුව ඉන්දියාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 2,60,00,000 ඉක්මවනවා. මේ අතර ලබන මාස අවසානය වන විට ඉන්දියානුවන් සඳහා සිදු කරන දෛනික කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව 45 ලක්ෂය දක්වා ඉහළ නැංවීමට සැලසුම් කරන බව ඉන්දිය මාධ්‍ය අනාවරණය කළා. මේ වන විට ඉන්දියාව දිනපතා කොවිඩ් පරීක්ෂණ 16 ලක්ෂයත් 20 ලක්ෂයත් අතර සංඛ්‍යාවක් සිදු කරන අතර ගත වූ පැය 24 තුළ එලෙස සිදු කළ කොවිඩ් පරීක්ෂණ සංඛ්‍යාව 20,55,000කට අධිකයි. පසුගිය මාස 16ක කාලය තුළ කොවිඩ් පරීක්ෂණ සිදු කිරීම සඳහා ඉන්දියාව පුරා පරීක්ෂණාගාර 2553ක් ස්ථාපිත කෙරුණා. මේ අතර පුනේහි ඉන්දිය වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් බාල්රාබ් බාග්වා ප්‍රකාශ කළේ ඉන්දියානුවන්ගෙන් 50%ක් මුව ආවරණ නොපලින්දන බව අධ්‍යයනයකින් හෙළි වී ඇති බවයි.
එලෙස මුව ආවරණ පළඳින්නන්ගෙන් 64ක් මුව මිස නාසය ආවරණය නොකරන බවත් 20%ක් එය නිකටේ රඳවන බවත් එම අධ්‍යයනයෙන් අනාවරණය වී තිබෙනවා. මේ අතර ලොව පුරා ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරනු ලබන කොවිඩ් වෛරසයට එරෙහිව නව බලාපොරොත්තුවක් එක් කිරීමට ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ්හි පිහිටි ග්‍රිෆිත් සරසවියේ මෙන්සියස් සෞඛ්‍ය විද්‍යායතනයේ විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. එහිදී පර්යේෂණාගාර තුළදී කොවිඩ් වෛරසයට නිරාවරණය කරන ලද මීයන්ගේ පෙනහළු තුළ පවතින කොවිඩ් වෛරසය 99.9ක් විනාශ කළ හැකි ප්‍රතිවෛරසයක් නිපදවීමට මෙම ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිස සමත්ව තිබෙනවා. ඒ අනුව පෙනහළු තුළ ඇති කොවිඩ් වෛරසය සොයාගෙන ගොස් එය අඩපණ කිරීමේ හැකියාවක් ඇති RNA අණු මෙම ප්‍රතිවෛරසය සඳහා යොදාගෙන ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. විද්‍යාඥයන් සඳහන් කරන්නේ එන්නතක් මගින් සිරුරට ඇතුළත් කරනු ලබන ප්‍රතිවෛරසය ඉලක්කේ දෙස හඹා යන මිසයිලයක් ලෙස පෙනහළුවල තැන්පත්ව ඇති කොවිඩ් වෛරස අංශු සොයාගෙන ගොස් විනාශ කිරීමේ හැකියාව පවතින බවයි. මෙම නව ප්‍රතිකාර ක්‍රමවේදය 2023 වර්ෂය වන විට කොවිඩ් රෝගීන් සඳහා දියත් කිරීමට බලාපොරොත්තු වන බවද එම විද්‍යාඥයින් පිරිස පෙන්වා දෙනවා. උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙන්ගාල බොක්කාශ්‍රිත ප්‍රදේශයේ හෙට දිනය වන විට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. උතුරු අන්දමන් සහ ඊසාන දිග බෙන්ගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශය අවට හෙටවන විට අඩු පීඩන තත්ත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු අඟවනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම අඩු පීඩන තත්ත්වය එළැඹෙන 23 වනදා වන විට පීඩන අවපාතයක් දක්වාත් මැයි 24 වනදා වන විට සුලිකුණාටුවක් දක්වාත් වර්ධනය වීමේ හැකියාව පවතින බවයි. එමෙන්ම එම පද්ධතිය වයඹ දිශාවට ගමන් කර මැයි මාස 26 වනදා වන විට බටහිර බෙන්ගාල වෙරළ තීරය වෙත ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවද එම නිවේදනයේ සඳහන්. ඒ හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ එනම් බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා හමන සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව හෙට දිනේදී දිවයිනේ බස්නාහිර සබරගමුව මධ්‍යම වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. එහිදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර නුවර එළිය සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ක පමණ තද වැසිද අපේක්ෂා කෙරෙනවා. ඒ අනුව දිවයිනේ උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලද ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. මේ අතර මධ්‍යම කඳුකරේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 50-55 දක්වා වැඩි විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. පාර්ලිමේන්තුවේදී ඒ සම්මත වූ වරාය නගර පනත සම්බන්ධයෙන් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන් මේ හිදියක් පළ වූ අදහස් කිහිපයක්. මේ පනතට විරුද්ධව ජන මතයක් ගොඩනැගීමට දැඩි උත්සාහයක් දරන පුද්ගලයන් පුනපුනා ප්‍රකාශ කරන්නේ මේ යන්ත්‍රණය තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතනවලට විශාල හානියක් වෙනවා කියලා. ඒ සම්පූර්ණ අසත්‍යයක්. ඒතර මේ ලබා ගන්න මුදල් කොහොම යන්නේ ඒකාබද්ධ අරමුදලට. ඒකාබද්ධ අරමුදලට ගියන් පස්සේ විගණනාධිපතිතුමාට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 වන වගන්තිය යටතේ විශේෂ කාර්යභාරයක් අයත් වෙනවා. විගණනාධිපතිතුමා ඒවා පරීක්ෂා කරන්න ඕනේ. අපේ සුවිශේෂත්වයක් තියෙනවා. ඒ පෝට් සිටි එකක් හැටියට තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. පෝට් සිටි එකත් එක්ක මේක නිර්මාණය වෙනකොට අර මැනුෆැක්චරින් හබ් එකක් වගේ නෙවෙයි, නැත්තම් ෆැක්ටරියක් හදනවා වගේ නෙවෙයි. අපේ පෝට් එකයි අපේ පිහිටීමයි ජාත්‍යන්තර නැව් මාර්ගවල අපි ඉන්න ස්ථානයත් එක්ක ස්ට්‍රැටජිකලි උපාය මාර්ග වශයෙන් අපි ඉතාමත්ම හොඳ තැනක ඉන්නවා. මේ රටේ ටෙරිටරි එක පාලනය කරන්නේ කොමිෂන් සභාව. කොමිෂන් සභාව පත් කරන්නේ ජනාධිපතිතුමා. ජනාධිපතිතුමාව පත් කරන්නේ ඔබ මා ඇතුළු මේ රටේ ජනතාව. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට වග කියන්න ඕන. මූල්‍ය පාලනය කරන්නේ පාර්ලිමේන්තුව. ඒ හින්දා මේක ඉතාමත්ම හොඳ දෙයක්. මේකෙන් අපි ප්‍රයෝජනය අරගෙන නිසි ඵල නෙලා ගන්න ඕන කියන එක තමයි ප්‍රධාන දේ. ඊයේ සවස කොළඹ වරායට සේන්දු වෙමින් තිබූ සිංගප්පූරුවට අයත් නෞකාවක හදිසි ගින්නක් හටගෙන තිබුණා. කෙසේ වෙතත් මේ වන විට එම ගින්න පාලනය කර ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ. ඊයේ සවස කොළඹ වරාය ආසන්න මුහුදේ වයඹ දෙසට වන්නට නාවික සතපුම් 9.5ක දුරින් වරායට ඇතුළු වීම සඳහා නැංගුරම්ලා තිබූ එක්ස්ප්‍රස් පර්ල් නම් නෞකාව තුළ මෙම ගින්න හටගෙන තිබුණා. එම නෞකාව සිංගප්පූරු සමාගමකට අයත් රසායන ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවක් බවයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කළේ.
එම නෞකාවේ බහලුම් වල නයිට්‍රික් අම්ල ටොන් 25ක් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය සහිත බහලුම් 1486ක් තිබී ඇති අතර නෞකාවේ කාර්ය මණ්ඩලය ලෙස 25 දෙනෙකු සිට තිබෙනවා. එහිදී එම නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ නයිට්‍රික් අම්ල බහලුමක කාන්දුවක් හේතුවෙන් එම ගින්න හටගෙන ඇති බවට සැක කෙරෙන බවයි වරාය අධිකාරිය සඳහන් කළේ. ඒ අනුව ගින්න සම්බන්ධයෙන් තොරතුරු ලද විගස ශ්‍රී ලංකා නාවික හමුදාවේ ගැඹුරු මුහුදු නිරීක්ෂණ යාත්‍රා දෙකක් සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් එම ප්‍රදේශයේ වෙත පිටත් කර හැරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පියවරගෙන තිබුණා. ඒ පිළිබඳ අදහස් දක්වමින් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දිකද සිල්වා මහතා සඳහන් කළේ ඊයේ සවස හටගත් එම ගින්න නාවික හමුදාව විසින් සවස් කාලයේදීම පාලනය කර ඇති නමුත් නැවතත් රාත්‍රියේදීද විටින් විට ගිනි හටගත් බවයි. තවද නාවික හමුදාවේ සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ පස්වරුවේ නෞකාවට ඇතුළු වී එහි තත්ත්වය පරීක්ෂා කර ඇති බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා. එමෙන්ම මෙම සිදුවීම පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයාරත්නායක මහතා සඳහන් කළේ එම ගිනි ගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කටයුතු වලට කිසිදු බාධාවක් ඇති නොවූ බවයි. මේ නැව ලංකා වරායෙන් සෑහෙන ඈතක තියෙන්නේ. ඒ කියන්නේ නැංගුරම් ලාන් ප්‍රදේශයේ මේ දරුණු තත්ත්වයකට පත් වෙන්න පුළුවන් නම් ඒ වගේම මේ ප්‍රශ්නය පාලනය කරගන්න පුළුවන් නම් ඒ අනුව කටයුතු කරනවා. දරුණු තත්ත්වයකට පත් වෙනවා නම් මේක තවදුරටත් ඈතට වරායට ආශ්‍රිත ප්‍රදේශයෙන් ඈතට ගෙනියයි. එතකොට එහෙම නැත්නම් ඒ ප්‍රශ්නය නිරාකරණය වෙනවා නම් වරාය ඇතුළට ගෙනල්ලා ඒ කට්ටියට ප්‍රශ්නය නිරාකරණය කරලා දීම තමයි සාමාන්‍ය ක්‍රමය. ඒ අනුව අපි මේ වෙනකොට කටයුතු කරගෙන යනවා. අපේ වරායේ කටයුතු සඳහා සහ නැව් ගමනාගමනයට කිසිම දෙයක් මේ වෙනකොට ඇති වෙලා නැහැ. ඇති වෙන්න ඉඩ තියෙයි කියලා අපිට හිතන්න බෑ. අපි ඊට කලින් අවශ්‍ය කටයුතු කරගෙන යනවා. සංවර්ධනයත් සමග මගහැරුණු තැනක නිර්මාණය කළ පාලමක් ගැනයි මේ කියන්න යන්නේ. මගහැරුණු තැන්වල මග සොයාගන්නට බැරිව සිටි පිරිසකට මග කියූ පාලමක් මේ. සංවර්ධනය විවිධාකාරයෙන් ලෝකයේ සිදුවද්දී ඉන් ප්‍රතිලාභ ලබන්නන් සේම ඉන් හානියට පත්වන පාර්ශවයකුත් සිටින බව අවබෝධ කරගත යුතුයි. වනෝද්‍යාන සහ රක්ෂිත වනාන්තර මැදින් නිදවුණු මාර්ග හරහා ගමන් කරමින් සිටියදී මෝටර් රථවල ගැටි මරණයට පත්වන හෝ බරපතල තුවාල ලබන වන සතුන් පිළිබඳ සිදුවීම් වර්තමානයේ දුලබ නැහැ. එවැනි අනතුරුවලින් වනසතුන් ආරක්ෂා කර ගැනීම සඳහා ලොව විවිධ රටවල් ඇතැම් විට විවිධ පියවර ගෙන තිබෙනවා. ඒ විදියට සංවර්ධනයත් සමග උරගීන් සහ කුඩා සතුන්ගේ ආරක්ෂාව ගැන සිතූ අපූරු පියවරක් පිළිබඳ වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවෙන්. ඉන්දියාවේ කඳුකර ප්‍රාන්තයක් වන උත්තර කන්දෙහි කාර්ය බහුල අධිවේගී මාර්ගයක් කරහා එහා මෙහා යා හැකි පරිදි උරගීන් සහ කුඩා වනසතුන් වෙනුවෙන්ම තමයි මේ පාලම ඉදි කරලා තියෙන්නේ. මේ විදිහේ පාලම් ලෝකයේ තැනින් තැන දක්නට ලැබුණත් මේ පාලම විශේෂිතයි. මොකද උණගස්, කොහු, ලනු සහ තෘණ විශේෂ යොදා ගනිමින් මේ පාලම ඉදි කරලා තියෙන නිසා මේ පරිසර හිතකාමී පාලමක්. මේ පාලම අඩි 90ක් දිගින් යුක්තයි. ලෝකයේ තියෙන පරිසර හිතකාමී සතුන් වෙනුවෙන්ම නිර්මාණය කරන ලද එකම පාලම තමයි මේ. ප්‍රාන්තයේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වෙත වැටි ඇති මාර්ගය ඔස්සේ මෝටර් රථ වේගයෙන් පැමිණෙන අතර ඒවා බොහෝ සතුන් මතිනුයි ධාවනය වන්නේ. ඒ නිසාම අනතුරු වලට සතුන් ලක් වෙනවා වගේම ඇතැම් විට මරණයටද පත්වනවා. මේ විදියට පාලම තැනුවට මේ පාලම සතුන් පරිහරණය කරන්නේ නැත්නම් ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ. ඒ නිසාම සතුන් ගෙන්වා ගැනීම සඳහා මේ ප්‍රදේශයේ වනජීවී නිලධාරීන් විසින් විශේෂ වැඩක් සිදු කරලා තියෙනවා. ඒ තමයි පාලම මත වැල් සහ තෘණ වර්ග වැවීම. සතුන්ගේ ගමන් බිමන් නිරීක්ෂණය කරන්න පාලම දෙපස කැමරා සවි කරන්නත් වනජීවී නිලධාරීන් අමතක කරලා නැහැ. මේ වන විට මේ පාලම සංචාරකින්ගේ ආකර්ෂණයට නොමතව ලක්වන තැනක්. ඝන වනාන්තරයක තමයි මේ මාර්ගය තියෙන්නේ. අලියතුන්, දිව්‍යයන්, මුවන් සහ ගෝනුන් එයාවට සැරිසරනවා. රියතුරන්ට එම සතුන් නම් දුරතියා දකින්නට ලැබෙනවා. ඒ නිසාම වාහනේ වේගය පාලනය කරගන්න පුළුවන්. ඒත් සර්පයන්, කටුස්සන්, තලකොයි වගේ සතුන් සහ ලේනුන් බොහෝ විට වාහනේ යන ගමන් දක්නට ලැබෙන්නේ නැහැ. මේ ප්‍රදේශයේ කුඩා සතුන් සහ උරගීන් ආරක්ෂා කරගන්නට වගේම ඔවුන් සම්බන්ධයෙන් අවධානය යොමු කරවා ගන්නට මේ පාලම ලොකු උපකාරයක්. සංවර්ධනය විය යුතුයි රටක්. හැබැයි තවත් පාර්ශවයක් අගතියට පත් නොකර අඩුම තරමේ පරිසරයවත් සතා සිව්පාවන්වත් හානියට පත් නොකර
එතකොට සැබෑ සංවර්ධනය බොහෝතුරට උදා කරගන්න පුළුවන්. මොකද ලෝකයා අපිට වගේම පාලම දිගේ හෙමින් සීරුවේ මාරුවෙන මේ සතුන්ටත් අයිති. අවධානය විදෙස් පුවත් වෙත. දින 11ක ගැටුම් අවසන් කරමින් ඊශ්‍රායලය සහ පලස්තීන සන්නද්ධ කණ්ඩායම් සටන් විරාමයකට එළඹ තිබෙනවා. ඊස්්‍රයිලය සහ පලස්තින සන්නද්ධ කණ්ඩායම් සටන් විරාමයකට එළඹී තිබෙනවා. ඒ දින 11ක ගැටුම් අවසන් කරමින් ඊස්්‍රයිල් ආරක්ෂක කැබිනට්ටුව සඳහන් කළේ ඊජිප්තුව විසින් යෝජනා කළ මෙම සටන් විරාමය අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුත් කොන්දේසි විරහිත සටන් විරාමයක් බවයි. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ද එය සනාත කළේ ඊස්්‍රයිලයට ආත්මාරක්ෂාව සඳහා සටන් කිරීමේ අයිතියක් ඇති බව යළි ප්‍රකාශ කරමින්. එමෙන්ම ගාසා තීරයේ ප්‍රධාන පලස්තීන සටන්කාමී සංවිධානය වන හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් විසින්ද ඊස්්‍රයිලය සමග සටන් විරාමයකට එළැඹුණු බව තහවුරු කළා. එය අද අලුයම දෙකේ සිට බලපැවැත්වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සටන් විරාමය සුරක්ෂිත කිරීම සඳහා ඊජිප්තුව විසින් ඊස්්‍රයිලය සහ පලස්තීන ප්‍රදේශ වෙත ආරක්ෂක නියෝජිත කණ්ඩායම් යවා තිබෙනවා. ඊස්්‍රයිලය සහ පලස්තීනුවන් අතර හතරවන විශාලතම යුද්ධය ලෙස හැඳින්විය හැකි මෙම ගැටුමේදී ගසා තීරයේ පලස්තීනුවන් 232 දෙනෙකු මෙන්ම ඊස්්‍රයිලයේ 12 දෙනෙකුද ජීවිතක්ෂයට පත් වුණා. ජෙරුසලමේ අල් අක්සා ඉස්ලාමීය පූජ්‍යස්ථානය කේන්ද්‍ර කොටගෙන ඇති වූ මෙම සටනින් තමන් ජයග්‍රහණය කළ බවයි ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානය ප්‍රකාශ කළේ. කෙසේ නමුත් ඊස්්‍රයිල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ මහල් කුළුණු ගොඩනැගිලි ඇතුළු දේපල රැසකට හානි සිදු වූ අතර උන්හිටි තැන් අහිමි වූ පලස්තීනුවන් සංඛ්‍යාව අතිමහත්. ඊස්්‍රයිලය සහ පලස්තීන සටන් කණ්ඩායම් අතර ඇතිකරගත් සටන් විරාමය ක්‍රියාත්මක වීමත් සමග ගාසා තීරයේ පලස්තීනුවන් එය උත්සවශ්‍රියෙන් සමරන බව වාර්තා වනවා. මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීන ජනතාව COVID-19 වසංගතයෙන් මුහුණ දෙන අර්බුදයට විසඳුම් ලබා දීම සඳහා ඉදිරි මාස 6 තුල ඩොලර් මිලියන 7ක් අවශ්‍ය වන බවයි. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට මේ 22 වෙනිදා ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් මිදී පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට එනම් ජනරජයක් බවට පත් වුණේ 1972 වසරේ මේ මාස 22 වන දිනයි. එය මෙරට ඉතිහාසයේ වැදගත්ම සන්ධිස්ථානයක් වන අතර ශ්‍රී ලංකාවට අහිමිව තිබූ පූර්ණ නිදහස, ස්වෛරීභාවය සහ මාතෘ භූමියේ පරමාධිකාරී බලය එමගින් නැවතත් මෙරටට හිමි වුණා. මෙරට පුරෝගාමී නවකතාකරුවෙකු, දේශප්‍රේමියෙකු, මාධ්‍යවේදියෙකු, අමධ්‍යව සේවකයෙකු මෙන්ම නිදහස් ක්‍රියාකාරියෙකු වූ පියදාස සිරිසේන මහතා අභාව ප්‍රාප්ත වී ඇත්තේ 1946 වසරේ මේ මාස 22 වන දිනයි. ජෛව විවිධත්වය පිළිබඳ අවබෝධය සහ දැනුවත්භාවය වෙනුවෙන් නම් කරන ලද ජෛව විවිධත්වය සඳහා ජාත්‍යන්තර දිනය මේ 22 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.